නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ දුක් සහිත සංසාර ගමනට වැටිලා දුක් විඳින ජීවිතවලට සැනසීම පිණිස ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේදී මේ ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ නොම්බර 83 මුල්ලේගම දකුණ හෝමාගම කියන ලිපිනේ පදිංචි පින්වත් එම් අතුකෝරළ මෑණියන් විසින්. ඒ මෑණියන්ගේ ප්‍රධාන අරමුණ ඒ මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අදහසත්, ඒ වගේම නොම්බර 83 මුල්ලේගම දකුණ හෝමාගම කියන ලිපිනේම පදිංචිව සිට මීට වසර 6කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් දෙනවකගේ ගුණතිලක ස්වාමි පුරුෂයාට, ඒ ස්වාමි පුරුෂයාගේ පරලෝ ජීවිතයට සංග්‍රහ පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදනා කරන අදහසිනුයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ජීවිතවල ගත්තහම අපි හැමදෙනාගේ ජීවිතවලට නොයෙක් ආකාරයේ උවදුරු, කංකටොළු, ප්‍රශ්න, අර්බුද පැන නගිනවා. ඒවත් එක්කම තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ජීවිතයට අරුබුද එනකොට, කංකටොළු එනකොට, දුක් ගැහැට එද්දී අපිට සමහර වෙලාවට හිතෙනවා අපිටමයි මේවා, අපිටමයි මේ ප්‍රශ්න, මේ අන් ඈයන්ට එහෙම නැත කියලා. එහෙම එකක් නෑ පින්වතුනි. අපි හැමදිනාගේ ජීවිතවලට කරදර, කංකටොළු, දුක්ගිනි මේවා එනවා. මේවත් එක්ක ගුටි කකාම තමයි මැරෙනකන් මේ ජීවිතේ ගත කරන්න තියෙන්නේ. මැරිලා ඇස් පියා ගන්නකන් මේ ජීවිතේ ඔය කරදර, කංකටොළු, දුක්ගිනි, හිත් වේදනා මෙව්වත් එක්ක තමයි යන්න තියෙන්නේ. මැරුණා කියලා ඉවර වෙන්නේ ආයෙ උපදින තැනකක් තියෙන්නේ ඔව්වමයි. ඒ නිසා මේ සංසාර ගමනේ විඳවා යන ජීවිත, පීඩාවට පත් වෙවි යන ජීවිත, පෙළමින් යන ජීවිත යම් ආකාරයකින් හෝ සනසා ගන්නට ලැබෙනවා නම් ඒ සැනසීම තියෙන එකම එක තැනකයි. ඒ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක විතරමයි ජීවිතේ පරිපූර්ණ වශයෙන් සැපවත් කරන්නට ලැබෙන්නේ. අඩු ගානේ යම් හෝ සැනසීමක් බුද්ධ ශාසනයක් ඇතුලේ විතරයි ජීවිතයකට තියෙන්නේ. හැබැයි සැනසුමක්. තෙරුවන් සරණ මුණ ගැහුණොත් යම් ජීවිතයකට ඒ තෙරුවන් සරණින් සැනසෙල්ල තියෙනවා. සම්බුද්ධ ශාසනය මුණ ගැහුණොත් සම්බුද්ධ ශාසනින් සැනසෙල්ල තියෙනවා. ඒ සැනසෙල්ල ගැන හොඳට තේරෙනවා අද දවසේ මේ අහන ධර්මයෙන්. මේ ධර්මය අපි ඉගෙන ගන්නේ රහතන් වහන්සේලා දෙනමකගේ ගාථා මුල් කරගෙන. මේ සිදුවීම උනේ මෙහෙම. සම්බුද්ධ ශාසනය පැවති වුණා තේකිච්චකාණී කියලා තරුණයෙක්. ඒ තේකිච්චකාණී කියන තරුණයා පැවිදි වෙලා වීරියෙන් බණ භාවනා කරපු කෙනෙක්. බණ භාවනා කරේ එක්තරා කෙතක් අයිනට වෙන්න තියෙන කුටියක. කුඹුරක් අයිනට වෙන්න කුටියක් තිබුණා. ඒ කුටියේ තමයි මේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියේ. මේ ස්වාමීන් වහන්සේ හොඳට බණ භාවනා කරනවා. මේ බණ භාවනා කරන හැටියට උන්වහන්සේ නොබෝ කලකින්ම නිකලෙස් වෙන බව මේ ලෝකයේ සසරින් එතර වෙනවාට විරුද්ධ කෙනාට පෙවුණා.
කවුද සසරින් එතර වෙනවාට විරුද්ධ කෙනා? වසවර්ති මාරයා. මාරයාට පෙවුනා මේ ස්වාමින් වහන්සේ මේ ඉන්න පිළිවෙලට නම් නොබෝ කලකින්ම මුන්වහන්සේ මාර විෂය ඉක්මවා යන්න පුළුවන් තරම් නුවණ දියුණු කරනවා. ඒ නිසා දැම්මම මුන්වහන්සේගේ හිත කලබල කරන්න ඕන. අරමුණ වෙනස් කරන්න ඕන. භාවනා කරගෙන ඉන්න අදහස කඩාකප්පල් කරන්න ඕන කියලා මාරයා හිතුවා. හිතලා සාමාන්‍යයෙන් හවස් වෙලා ඇඳිරි වැටිච්ච වෙලාවේ මාරයා එනවා අර කුඹුරේ අයිතිකාරයාගේ වෙස් අරගෙන. අරගෙන ඇවිල්ලා තේකිච්චකාණී තෙරුන් වහන්සේට මෙහෙම කිව්වා. අටුවේ වී පිරීලා තියෙනවා. හැල්වීත් එකතු කරලා තියෙන්නේ. ඒත් පිණ්ඩ පාති ලැබෙන්නේ. මං වගා කරන්නේ කොහොමද කියලා ඇහුවා ප්‍රශ්නයක්. දැන් තේකිච්චකාණී ස්වාමීන් වහන්සේ දන්නේ නෑනේ මේ මාරයයි මේ වෙස් අරගෙන ආවේ කියලා. තේකිච්චකාණී ස්වාමීන් වහන්සේ කල්පනා කළා හප්පේ මේ කාමයේ පරිහරණය කරන මිනිසුන්ට තියෙන කරදර. මිනිස්සු කොච්චර ප්‍රශ්නත් එක්කද ජීවත් වෙන්නේ. මිනිසුන්ට කොච්චර දුක් ගැහැට තියෙනවද. ඒ දුක් ගැහැට ගැන හිත හිතම තමයි මිනිසුන්ගේ ජීවිතේ ගෙවෙන්නේ. කොහොමද ධනෙ හොයන්නේ? කොහොමද බිල්පත් ගෙවන්නේ? දැන් ප්‍රශ්න පැන නගිලා තියෙනවා එව්ව කොහොමද ඉෂ්ට කරන්නේ? ඒ ප්‍රශ්න වලට පිළිතුරක් කෝ? මේ නඩු හබ කවදා ඉවර වෙයිද? ඥාතීන්ගේ ප්‍රශ්න කවදා ඉවර වෙයිද? රැකියාවේ වැඩ ගොඩ ගැහිලා ඒවා කවදා ඉවර වෙයිද? මං රස්සාවෙන් නිවාඩුවක් අරගෙන පොඩ්ඩක් විවේකයෙන් ඉන්නේ කවද්ද? මේ වගේ මිනිස්සුන්ට හැමතිස්සෙම එක එක ඒවා පිරීලා. එක එක ඒවා පිරීලා. ඒ පිරිච්චෙව්වා ගැනම හිත පෙළෙමින් කාලය ගත වෙලා යනවා. තේකිච්චකාණී ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාටම වටින ලස්සන අවවාදයක් දුන්නා. ප්‍රශ්න ගැන හිතුවා කියලා පින්වතුනි ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. ප්‍රශ්නයක් ගැන හිතා හිටියා කියලා ඒකින්ම දුන් දානවා මිසක් ඒකින්ම හදවත ගිනි ගන්නවා මිසක් ඒකත් එක්කම පටලැවෙනවා මිසක් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ගැන හූල්ලා හිටියා කියලා කිසි සාන්තියක් කිසි සැනසෙල්ලක් හිතට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ වදාරනවා බුද්ධ මප්පමෙය්‍ය අනුස්සර පසන්නෝ හිත පහදවාගෙන අප්‍රමාණ ගුණ ඇති බුදු සමිඳුන් ගැන සිහි කරන්ට පීතියා පුට ශරීරෝ හෝහිසි සත්ත මුදක්ගෝ හැම තිස්සෙම ඔද වැඩුණ ප්‍රීතිය පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න. ඔන්න උන්වහන්සේ දීපු අවවාදේ. දැන් මේ පුද්ගලයා ඇවිල්ලා කිව්වේ මට මේ අටුවේ වීත් තියෙනවා අනේ මම මේ කොහොමද මගේ බත සරි කරගන්නේ කියලා ප්‍රශ්නය ඇහුවේ. ඔය ප්‍රශ්නේ ගැන හිතා හිටියා කියලා හිතට කිසි සංසිඳීමක් නැහැ. ශාන්තියක් නැහැ, සැනසෙල්ලක් නැහැ. උන්වහන්සේ වදාලා හිත පහදවාගෙන අප්‍රමාණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්ට. ඒ බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් වලින් දුක් විඳින ලෝකයෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ නම් කෙලෙස් නැති සැනසුණු නිවිච්ච ජීවිතයක් ගත කළා. ඒකාන්තයෙන් රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන අවබෝධ කළේ මේ දුක් විඳින ලෝකයෙන් නිදහස් වුණේ කාගෙන්වත් උපදෙස් අරන් නෙමෙයි. ගුරුවරයෙක් නැතුවම උන්වහන්සේ සියලු කෙලෙස් වලින් නිදහස් වුණා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. සම්මා සම්බුද්ධයි. මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුවම සැනසිල්ලි ජීවිතය ගත කළා. විද්‍යාචරණ සම්පන්නයි. මේ දුක් ගැහැට මුකුත් නැති සුන්දර නිවනට වැඩම කළේ මන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ. සුගතයි. මේ දුක් විඳින ලෝකයෙන් සදාටම නිදහස් වුණා බුදුරජාණන් වහන්සේ. ලෝකවිදු. ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේත් නිදහස් වෙලා අසරණ ලෝක සත්‍යාව නිදහස් කරගන්නට දක්ෂ වුණා. අනුත්තර පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ සැනසිලි මඟ කියන්නේ මිනිස්යෝ වෙන අපිට විතරක් නෙමෙයි.
දෙවියන්ටත් ශාස්ත්‍රුන් වහන්සේ මන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්තා දේව මනුස්සානං. ඒ බුදුරජාණන් වහන්සේ සැනසෙල්ල පිණිස පවතින සදාතනික ශාන්තිය පිණිස පවතින ධර්මය අවබෝධ කරගෙන සැනසීලා අපිටත් සැනසීම පිණිස පැහැදිලිව ධහම දේශනා කළා. ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. මේ සියලු ගුණ දරනා මාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි කියලා බුදු ගුණ සිහි කරන්න කිව්වා. දුක් කරදර වලින් පීඩා විඳිද්දී ප්‍රශ්න ඇවිල්ලා හිත පෙළද්දී එක්කෝ නොයෙක් අකුසල් වලින් හිත පෙළද්දී ඒක හිත හිතා ඉන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නට. ජීවිතේට ප්‍රශ්න එනකොට ප්‍රශ්නේත් එක්කම එල්ලි ඉන්න එපා. ප්‍රශ්න වලින් නිදහස් වුණ බුදුරජාණන් වහන්සේ සිහි කරන්නට. ජීවිතේට ශෝකේ එනකොට ශෝකේ සිහි කර ඉන්න එපා. ශෝකෙන් නිදහස් වුණ බුදුරජාණන් වහන්සේව සිහි කරන්නට. නොයේ කර්ම දෝෂ ආදීන් පීඩනෙයි ඒ පීඩනේ සිහි කර ඉන්න එපා. ඒ සියලු පීඩන වලින් නිදහස් වුණ බුදුරජාණන් වහන්සේ සිහි කරන්නට. බුදුරජාණන් වහන්සේ සිහි කර ප්‍රීතියෙන් ඉන්න. ලස්සන අවවාදයක්. ලස්සන අවවාදයක්. අපි හැමදෙනාගේ ජීවිතේට අපි හැමදෙනාගේ ජීවිතේ පිංගුතුනේ මේ සංසාරයට වැටිලා කෙලෙස් හින්දා දුක් විඳිනවා. මිනිස්සුયો හින්දා නොඑක් ප්‍රශ්න, අමනුෂ්‍යයෝ හින්දා එහෙම් ප්‍රශ්න, ඊට පස්සේ තවත් නොඑක් කරදර, පවුලේම අයගේ මේ නොඑක් මේ චර්යා රටා නිසා අපිට ප්‍රශ්න, ඊට පස්සේ රටක් විදිහට ගත්තොත් එහෙම රටේ පාලකයෝ නිසා අපිට ප්‍රශ්න, නොඑක් දේවල්. මෙහෙම ප්‍රශ්න ගැන කියන්න ගියොත් කෙලවරක් නෑනේ. කෙලවරක් නැති තරම් අපිට ප්‍රශ්න ගැන සිහි කර හිටියොත් එහෙම අපිට මුළු ජීවිතේම ප්‍රශ්නයක්. ප්‍රශ්න වලින් එහා එකක් මේ ජීවිතේ නෑ. ඒ නිසා තමන් ප්‍රශ්න වලින්, අරුබුද වලින්, කංකටොළු වලින් දුක් විඳිද්දී එව්වා පැත්තක තිබේවා. ප්‍රශ්න වලින් නිදහස් වුණ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරන්නට. අන්න සැනසෙල්ල. ඉතින් මේ අවවාදේ පිළිහිටලා අපිත් මහන්සි ගන්න ඕන. එහෙම දක්ෂ වෙන්න. ඊළඟට උන්වහන්සේ වදාලා සිත පහදවාගෙන අපමණ ගුණ ඇති බුදු සමිදානන්ගේ ධර්මය සිහි කරන්නට. හැමතිස්සෙම ඔද වැඩුණු ප්‍රීතිය පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න. එක්ක බුදුරජාණන් වහන්සේව සිහි කරන්න කිව්වා. එහෙම නැත්තම් සිහි කරන්නට ධර්මය. මේ ධර්මය මේ සංසාර ගමනේ විඳින්න තියෙන හැම පීඩාවකින්ම නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට දීපු ඖෂධේ. මේ සසර ගමනේ යන්තාක් ප්‍රශ්න තියෙනවද? ඒ ප්‍රශ්න වලින් නිදහස් වීම පිණිස ප්‍රශ්න වලින් නිදහස් වුණ බුදුරජාණන් වහන්සේ දීපු එකම විසඳුම මේ ධර්මය. මේ ධර්මයේ ස්වාක්ඛාතයි. මේ ධර්මයෙන් රාග ద్వේෂ මෝහ ඇවිස්සෙන්නේ. රාග ద్వේෂ මෝහ දුරු වෙලා යනවා. ස්වාක්ඛාතයි. සම්දිට්ඨිකයි. මේ ධර්මයට පිළිපන් වහා ප්‍රතිඵලගෙන දෙනවා. අකාලිකයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කාලයකට අයිති නෑ. ඒහි පස්සිකයි. මේ ධර්මයේ හරි විවෘතයි, හංගල නෑ. ඇවිත් බලන්ට මේ ධර්මයේ තියෙන සත්‍ය විඳින්ට කියලා පෙන්වන්න පුළුවන්. ඕපනයිකයි. තමන්ගේ තුලට පමුණවාගෙන ධර්මයේ දකින්න ඕන. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි. එහෙම ධර්මයේ දකිනකොට තමන් තුලට ගලපාගෙන පුරුදු වෙනකොට තමන්ගේ ඥාන ප්‍රමාණයට ධර්මය අවබෝධ වෙනවා කියලා මේ ධර්මයේ සැනසෙල්ල සිහි කරන්නට. ඒක තමයි ප්‍රශ්න වලින් පීඩා විඳින ජීවිතයට තියෙන ශාන්තිය. ඊළඟට උන්වහන්සේ වදාලා මෙහිම. සිත පහදවාගෙන බුදු සමිඳුන්ගේ ශ්‍රාවක වූ අපමණ ගුණ ඇති සංඝ පිරිස ගැන සිහි කරන්නට. හැමතිස්සෙම ඔද වැඩුණ ප්‍රීතිය පැතිර ගිය සිරුරක් ඇති කෙනෙක් වෙන්න. ඔන්න උන්වහන්සේ දීපු අවවාද තුන. ඔය ප්‍රශ්න, කරදර, කංකටොළු, දුක්ගිනි ගැන හිත ඉන්නේ නැතුව
හොඳට හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නට. එක්කෝ මේ හැම ප්‍රශ්නයක්ම විසඳන, හැම කංකටොළුවක්ම විසඳන, හැම ගින්නක්ම නිවන ධර්මයේ ගැන සිහි කරන්නට. එහෙම නැත්නම් හිත පහදවගෙන සංගරුවන ගැන සිහි කරන්නට. අනේ ඒ සංගරුවන කොච්චර සැනසෙල්ලේ වැඩ හිටියාද? උන්වහන්සේලා ඒ සැනසෙල්ලේ වැඩ හිටියේ උන්වහන්සේලා පුරුදු කරපු යහපත් ප්‍රතිපදාව නිසා. උන්වහන්සේලාගේ ජීවිතේ සීල සමාධි ප්‍රඥා පුරුදු කළේම රාග ද්වේෂ මෝහ දුරු කරන අදහසින්, සංසාරයෙන් නිදහස් වෙන අදහසින්. උන්වහන්සේලාගේ ප්‍රතිපදාව හරි යහපත් එකක්, සුපටිපන්නයි. ඒ යහපත් ප්‍රතිපදාව වෙන එකක් නෙවෙයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි හික්මෙන්නේ. උජුපටිපන්නයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන්නේ වෙන මොකුත් පතාගෙන නෙවෙයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පතාගෙන. ඒකාන්තයෙන් ඥායපටිපන්නයි. උන්වහන්සේලා මේ ප්‍රතිපදාවේ හැසිරෙන ගමන් ලෝකයට අනුකම්පාවෙන් බණ කියනවා, දහම් කතාව කරනවා, ධර්මයේ කියා දෙනවා. සාමීච පටිපන්නයි. ආන් එහෙම සංඝ ගුණ සිහි කරන්ට. තමන් දුක් විඳ විඳ, තමන් පීඩා විඳ විඳ ඒ දුක්ඛ කරදරේ පීඩාවම සිහි කර කර හිටියොත් පින්වතුනි අපිට ඉතුරු වෙන්නේ පීඩාව විතරයි. හැබැයි අපිට දක්ෂකමක් තිබ්බොත් එහෙම මේ පීඩා කරදර කංකටොළු අස්සීම තෙරුවන් ගුණ සිහි කරන්ට අපිට ඒ ගුණ සිහි කිරීම ඉතුරු වෙනවා. ඒ ගුණ සිහි කිරීමෙන් හටගන්නා පින ඉතුරු වෙනවා. අග්‍ර වූ බුදුරුවන, අග්‍ර වූ ධර්මය, අග්‍ර වූ සංගරුවන සිහි කිරීමෙන් යමෙකුගේ ජීවිතයට යම් යහපතක් වෙනවාද ඒ යහපත අපිට ඉතුරු වෙනවා. අපි ඔබට කලිමුත් කියලා දීලා තියෙනවානේ සීවලී මහරහතන් වහන්සේගේ චරිතාපදානය ගැන ඉගෙන ගන්නකොට සීවලී මහරහතන් වහන්සේගේ අම්මා ගැන, සීවලී මහරහතන් වහන්සේගේ මෑණියෝ සුප්පාවාසා. සුප්පාවාසාවට පළවෙනි දරු ගැබ පිළිසිඳ ගැනීමත් එක්කම කර්ම විපාකයක් ආවනේ. ආවේ කර්ම විපාකේ. කර්ම විපාකේ ආවට පස්සේ මේ ලෝකේ සාමාන්‍යයෙන් සිද්ධ නොවෙන මහා අසාමාන්‍ය එකක් ඒ අම්මට වුණා. අම්මා කිව්වාට ඊටාම තරුණ වයසේ කාන්තාවක්. තමන්ගේ පළවෙනි දරු ප්‍රසූතිය නොහිතූ නොපැතූ දෙයක් ඇයට සිද්ධ වුණා. බඩට ආපු දරුවා බිහි වෙන්නේ. ප්‍රසූතිය පිණිස විලිරුදා එන්නේ. දරුවා බිහි වෙන්නේ නැහැ. හැබැයි දරු ගැබ මේ කුසේ මෝරනවා. කුසේ මෝරන දරු ගැබ දඟලනකොට දැනෙන සියලු වේදනා ඒ අම්මට දැනෙනවා. කුසේ මෝරන දරු ගැබ උසුලාගෙන ඉඳීමේ සියලු වේදනා ඒ අම්මට දැනෙනවා. අවුරුදු 7ක් දරු ගැබක් බඩේ දරාගෙන හිටියනේ. ඒ දරු ගැබ බඩේ දරාගෙන හිටියේ තමන්ට සාප කර කර නෙවෙයි. තමන්ගේ ප්‍රශ්නේ හිත හිතා නෙවෙයි. හප්පේ මං වගේ කාලකන්ණි එකියක්, මං වගේ අවාසනාවන්ත එකියක් කියලා මෙහිම මේ ආඩපාලි කී හිටියේ. ඇය සිහි කළා මං සරණ ගියපු බුදුරජාණන් වහන්සේට මේ මං විඳින දුක් එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ හැම දුකකින්ම නිදහස් වුණා. අන්න ඒක සිහි කර කර අර වේදනාව ඉවසුවා. අර තමන්ට ආපු කර්ම දෝෂي ඉවසුවා බුදුරජාණන් වහන්සේ ගැන හිතමින්. ඊළඟට සිහි කළා කියනවා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ, මේ ස්වාක්ඛාත ධර්මයේ දේශනා කළේ මෙහෙම දුක්ගිනි වලින් නිදහස් වෙන්න. ඒ ධර්මයේ හැසිරලා ලබන නිවන කොච්චර සැපයක්ද. ඒ නිවනේ මේ කිසි දුක්ගින්නක් නැහෙනේ. ආන් එහෙම ධර්මයේ සිහි කළා. ඊළඟට ඒ සිහි කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන. අනේ ඒ ශ්‍රාවක උත්තමයන් වහන්සේලා මේ වගේ දුක් ගැහැට වලින් නිදහස් වෙන්න නේද පිළිවෙත් පුරන්නේ. එහෙම සිහි කළා. එහෙම සිහි කරමින් අර අවුරුදු 7 ඒ දුක් ගැහැට ඉවසාගෙන හිටියා. අවුරුදු 7 ඇවෑමින් කර්ම දෝෂේ ගිවි ගියා. කර්ම දෝෂේ ගිවි ගොස් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සෙත් ප්‍රාර්ථනා කරනකොට
කිසි උපද්‍රවයක් නොවි ජීවිත හානි කිසිවක් නොවි මේ කිසි වෙහෙසකින් තොරව දරුවා ප්‍රසූත වුණා. ඒ අවුරුදු 7 වෙන කෙනෙකුට නම් ඒ කායික වේදනාවක් තිබෙයි. කර්ම විපාකෙත් තිබෙයි. මහා පීඩාවකුත් තිබෙයි. ඒ පීඩාවට වඩා බලවත් පීඩාවක් ඒක ගැන හිතන්න ගිහිල්ලා තියෙයි. එහෙම නැද්ද? කොච්චර ප්‍රශ්නද ඔය මොන හරි ජීවිතේට ප්‍රශ්නයක් අහවොත් එහෙම මෙව්වා මේ අල්ලපු ගෙදරුන් ඉරිසියාවටවත් කළාද? එහෙම නොයේකේව හදාගන්නේ නැද්ද? නොයේකේව හදාගන්නවා. මෙව්වා එකත් එකටම කරන්න ඇත්තේ අහවල්ලු. ඕකුන් අපිත් එක්ක තරහ වුණානේ. ඔය තරහට කරන්න ඇත්තේ. මේ එකත් එකටම කොඩි විනයක්ද දන්නේ. ඔහොම හිතනවා. ඔහොම හිතලා තියෙන ප්‍රශ්නේ තියෙන පීඩා දෙගුණ තුන්ගුණ කරගන්නේ නැද්ද? ඒ තමයි සාමාන්‍ය ජීවිත. ඒ නිසා පින්වතුනි මේ තේකිච්චකානි මහරහතන් වහන්සේගේ මේ ලස්සන ගාථා හිතේ රඳව ගන්නට. මොන ප්‍රශ්න තිබුණත් ඔබ ඉන්නේ එක එක සමාජ මට්ටම් වල ඔබේ වත්පොහසත්කම් විවිධයි. ඔබ කරන රැකියා ආදී විවිධයි. ඔබ කොතනක හිටියත් සමහරවිට ඔබ මේ බණපදේ අහන්නේ විදේශයක ඉඳලා. ඒ කොහේ හිටියත් පින්වතුනි ප්‍රශ්න තියෙනවා. ඔබ හිතන්න එපා ඔබේ ජීවිතවලට විතරයි මේ ප්‍රශ්න කියලා. හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝටම කරදර පීඩා දුක්ගිනි තියෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේකෙන් නිදහස් වෙන්න කියලා. මේ සංසාර ගමනින් නිදහස් වෙන්න කියලා වදාළේ මේකේ ප්‍රශ්න තියෙන නිසා. ඒ නිසා මේ ප්‍රශ්න වලින් පීඩා විඳ ප්‍රශ්නේම සිහි කරන්න එපා. අපි දක්ෂ වෙමු බුදු ගුණ සිහි කරන්න. දහම් ගුණ සිහි කරන්න. සංඝ ගුණ සිහි කරන්න. ඒක තමයි අපිට තියෙන සැනසෙන්න. ඒක තමයි ශ්‍රාවකයෝ විදිහට අපිට තියෙන ප්‍රීතිය. ඒක තමයි ශ්‍රාවකයෝ විදිහට අපිට මේ මනුස්ස ජීවිතය ගත කරන කාලේ අපේ ජීවිතයට සලසා ගන්න තියෙන යහපත. අපි කවුරුත් ওই ප්‍රශ්නත් එක්ක ඉඳලා නාකි වෙලා මැරිලා යයි. මැරිලා යනකොට ප්‍රශ්න ගැන හිත හිටපු කෙනා ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා මැරෙයි. හැබැයි ප්‍රශ්න අස්සෙහිම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරපු කෙනා ඒකෙන් සැලසිච්ච යහපත අරන් යයි. ඒ නිසා මේ සඳහා දක්ෂ වෙන්න ඕන. එතකොට මේ තේකිච්චකාණි තෙරුන් වහන්සේ ළඟට ආවේ මාරයානේ. මාරයා කියනවා මේ සීතල හිමවැටෙන රාත්‍රියක් එලිමහනේ නේද ඔය ඉන්නේ. ඒ එලිමහනේ නේද ඉන්නේ කියලා කිව්වේ තේකිච්චකාණි තෙරුන් වහන්සේ හිටියේ අර මේ කුඹුර අයිනේ තියෙන පැලක් වගේ එකක. මේකේ බිත්ති නෑ. ඒ නිසා ඇතුළට ඕන තරම් සීතල එනවා. සීතලෙන් දුක් විඳලා වෙනසෙන්න එපා. හොඳට දුර ජනෙල් තියෙන කුටියක් ඇතුළට යන්නකෝ කියලා මාරයා කිව්වා. එතකොට තේකිච්චකාණි රාමේ තෙරුන් වහන්සේ කියනවා මං සතර බ්‍රහ්ම විහරණ පතුරනවා. ඒ තුලින් ඇතිවෙන සැපේ ඇතිවයි මං ඉන්නේ. මං සීතලින් වෙනසෙන කෙනෙක් නෙවෙයි. කෙලස් නැතිව ඉන්න කෙනෙක්. උන්වහන්සේ කෙලස් නැතිව ඉන්නවා කියලා එතන අදහස් කළේ උන්වහන්සේ පිරිසිදු సంతානයක් ඇතුව. අනිත් මිනිස්සු ගැන එක එක විදිහට නොඑක් දුෂ්ට හිතුවිලි, ක්‍රෝධ හිතුවිලි හිතන්නේ නැත්තම් ඒ හිත කොච්චර සුන්දරයිද? අනිත් මිනිස්සුන්ගේ දියුණුවට අනිත් මිනිස්සුන්ගේ අභිවෘද්ධියට ඉරිසියා කරන්නේ නැත්තම් ඒ හිත කොච්චර සුන්දරද? අනිත් මිනිස්සුන්ගේ දුක දකිනකොට හදවතේ අනුකම්පාවක් හට ගන්නවා නම් ඒ හිත කොච්චර සුන්දරද? මේ ජීවිතේ සම්බන්ධයෙන් හොඳ උපේක්ෂාවකින් බලන්න පුළුවන් නම් ඒ හිත කොච්චර සුන්දරද? ඉතින් තේකිච්චකාණි තෙරුන් වහන්සේට තිබ්බ එහෙම හිතක්. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර පතුරා උන්වහන්සේ වාසය කළේ. බ්‍රහ්ම විහාර කියලා කිව්වේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රී කියලා කිව්වේ පින්වතුනි මිත්‍ර භාවය. මේ සියලු සත්වයන් කෙරෙහි මිත්‍ර භාවයෙන් යුක්ත වීම. මේ සත්වයෝ
වෛර නැති අය වෙත්වා. තරහා නැති අය වෙත්වා. ඉරිසියා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. ශාන්ත සුවයින් සැනසෙත්වා කියන අදහස් මේ ලෝකයට පතුරවනවා නම් ආන් තියෙනවා මෙත්සිත. සාමාන්‍යයෙන් මේ ලෝකේ තියෙන්නේ ඔහොමෙව්වද? මේකුන්ට නම් හරියන්න එපා. මේකුන්ට නම් ලස්සනට ඉන්න ලැබෙන්න එපා. මේකුන්ට කිසි පිළිගැනීමක් එපා. මේකුන්ට දියුණුවක් වෙන්න එපා. මේ වගේ එකට වාසය කරන අයත් එක්ක මහා දුෂ්ට ගණයේ හිතුවිලි නෙවෙයි තියෙන්නේ. සමහරලාට මිත්‍රයා මේ තමන්ගේ මිත්‍රයාට දුෂ්ටකම් කරනවා. සහෝදරයා තමන්ගේම සහෝදරයාට දුෂ්ටකම් කරනවා. මෙහෙම නෙවෙයිද ලෝකේ? එහෙම ලෝකෙක දුර්ලභ ගණයේ හිතක් මෛත්‍රී තියෙනවා කියලා කියන්නේ දුර්ලභ ගණයේ හිතක්. ඒ නිසා සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රියෙන් යුක්ත වෙන්න ඕන අපි. කිසිම සත්වයකගේ දුකක් කැමති වෙන්න හොඳ නැහැ. කිසිම සත්වයකගේ දුකක් වෙහෙසක් ඒ සතාට පීඩාවක් කැමති වෙන්නේ නැත්තම් විශේෂයෙන් මිනිස්යන්ට එකට ජීවත් වෙන මිනිස්යන් කෙරෙහි වෙහෙසක් කරදරයක් දුකක් කැමති වෙන්නේ නැතුව ඉන්නවා නම් පින්වතුනි හරි ලස්සනයි මේ ජීවිතේ. හරි සැපයි. අපි මේ සමාජයේ S2 අරගෙන යනකොට මේ S වලින් ඔරවන්ට එක්කෙනෙක්වත් නැත්තම් අහවල දැක්කොත් නම් ඔරවන්න ඕන. අහවල දැක්කොත් රවන්න ඕන කියලා කෙනෙක් අපිට නැත්තම් අපිට ඒකම කොච්චර ශාන්තියක්ද කියලා නිකන් හිතන්න. අපි පාරකට බැහැලා යනකොට හැම මිනිස්සයා දිහාම අපිට එකම ප්‍රිය හැකින් බලන්න පුළුවන්. කොච්චර සැපද ඒක තමන්ටම. ආන් ඒකට කියනවා මෙත්සිත මෛත්‍රී. ඊළඟ එක මොකද්ද? කරුණා. කරුණා කියලා කිව්වේ අනේ මේ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා කියන හිත. අන් අයගේ දුක අකමැති බව. දැන් ගොඩාක් ඔය අපි පින්කම් ආදී කරනකොට ඒ පින්කම් වලට දායක වෙන පිරිසට තියෙනවා ඔන්න ඔය කරුණා හිත. අනිත් අයගේ දුක අකමැති. අනේ පීඩා වෙන්න එපා. කරදරයක් වෙන්න එපා. ඒ අයට යම් කරදරයක් විපතක් වුණා නම් අනේ ඒ අයට මේ වෙලාවේ උදව් ඕන. ඒ අයට වෙහසක් නැතුව ඉන්න තියෙන්න ඕන. ආන්ගේ හිත අනින් මිනිසුන්ගේ දුක අකමැති බව පර දුක්ඛේ හදයන් කම්පේති තී කරුණා. අනුන්ගේ දුක දකිද්දී හදවතේ ඇතිවෙන අනුකම්පාව කරුණාවයි. චර ලස්සන එකක්ද ඒක? ආන්ගේ කරුණා හිත මේ ලෝකයට පතුරවනවා නම් ගොඩාක් මිනිස්සු කරුණා හිත නෙවෙයි මේ දයා අනුකම්පා විරහිත හිත මේ ලෝකයට පතුරවන්නේ. ගොඩාක් යුද්ධ කලකෝලාහල අන්තවාදී දේවල් බලන්න කොච්චර දුෂ්ටද කියලා ඒ හිත. ඒ වෙනුවට ලස්සන හිතක් අපි හදාගන්න ඕන. අනුකම්පා පිරුණු හිතක්. අනුකම්පා පිරුණු හිතක්. ආන්ගේ හිතට තමයි කියන්නේ කරුණා චිත්තය. ඊළඟට පතුරවනවා මේ ලෝකේට මුදිතා. මුදිතා කියලා කියන්නේ බොහෝම සුන්දර එකක්. යථා ලද්ද සම්පත්තිතු මා විගච්ඡන්තු. අනේ මේ අය ලැබිච්චි සම්පත්තියකින් පිරිහෙන්න නම් එපා. ආන්ගේ හිත. ඉතින් මේකේ අනිත් පැත්ත ගැන ඔබ දන්නවනේ ඕන තරම්. ඒක මේ සමාජයේ පැතිරිච්ච එකක් ඉරිසියාව කියන එක. ඒක උස් පහත් ભેදයක් නැතුව, කුලමල ભેදයක් නැතුව, ආගම් ભેදයක් නැතුව හැම තැනම පැතිරලා තියෙනවා ඉරිසියාව. තව මිනිස්සෙක් දියුණු වෙනවට අකමැති, ඉස්සරහට යනවට අකමැති, තව මිනිසෙකුට හරියනවට අකමැති, දරුවෙක් ඉගෙන ගන්නවට අකමැති, තව කෙනෙකුගේ ලස්සනට අකමැති. ඉතින් මේක නෙවෙයි අපි විස්තර කරගමු මුදිතාව. මුදිතාව කියන්නේ හරි ලස්සන එකක්. අපිට පුළුවන් නම් S2 ඇරලා මේ සමාජයේ දිහා බලනකොට සමාජයේ ඉන්න ලස්සන අය අපිට පුළුවන් නම් හිතන්න අනේ මේ ලස්සන පිනකට ලැබුණු එකක්. පිරිහෙන්න එපා. දියුණු වේවා. ලස්සන කටහඬ අහන්න ලැබෙනවා. අනේ මේ මිහිරි කටහඬ පිනකට ලැබිච්ච එකක්. ඒක පිරිහෙන්න එපා. තව ලස්සන වේවා. ධනවත් මිනිස්සු
අනේ මේ මිනිස්සු සල්ලි භාගේ හම්බ කරලා ඉන්නේ මිනිස්සු දන් දීලා පින් කරගත් අය. අනේ මේ මිනිස්සුන්ගේ මේ සැපේ පිරෙහෙන්න එපා. දියුණු වේවා. තමන්ගේ දරුවාට ඉගෙන ගන්න අමාරුයි. ඉගෙන ගන්න පුළුවන් දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට හදවතින් එනවා නම් ආශිර්වාදේ. අනේ ඒ දරු පැටවු දක්ෂ වෙලා. ඒ දරුවෝ හොඳ දක්ෂට ඉගෙනගෙන සැපවත් වේවා. ලස්සනට අකුරු ලියන අය ඉන්නවා. අනේ ඒ අයගේ දක්ෂතාව පිරෙහෙන්න එපා. මිනිස්සු ගෙවල් දොරවල් හදාගෙන යනවා ලස්සනට. ඒ ගේ දොර හදාගෙන යනකොට මිනිස්සුගේ හදවත් වලින් එනවනම් අනේ මේ ගෙවල් දොරවල් හදාගෙන මේ මිනිස්සු ඉන්නවා. අනේ මේ මිනිසුන්ට මේ හානියක් නම් වෙන්න එපා. මේ මිනිසුන්ට දියුණුව වේවා. එහෙම හිතන්න පුළුවන් නම් කොච්චර ලස්සනයිද ඒක. නිකන් බින්ගතුනේ එහෙම හිතලා බලන්න එහෙම හිතක් පවත්වන්න පුළුවන් නම් කොච්චර ලස්සනද කියලා. කොයිතරම් සැපසහගතයිද. නැත්තම් අනිත් මිනිස්සු දියුණු වෙලා යනවා දකින්නකොට මේ හදවත් ගිනි අරගෙන මොන කරදරයක්ද ඒක. ඒක Tamanටත් කරදරේ ඒ මිනිස්සුන්ටත් කරදරේ. දැන් මිනිස්සු අලුතෙන් ගෙවල් හදනකොට බලන්න ඒ ගේ වහ ගන්නවා. එක එක ඉටිරෙදි ආදී ගහගෙන මහ වියදමක් කරනවා ඒකටම. ලොකු බිල්ඩින් හදනකොට උනත් වහ ගන්නවා. වහගෙන කරන්නේ. ඒ වහගෙන කරන්නේ හේතුව මොකද්ද? මේ දැකලා මිනිස්සු ඒවට හූල්ලනවා. හූල්ලනවා කියලා කියන්නේ ඉරිසියා, මුදිතා නෙවෙයි. හූල්ලනවා. හප්පේ කියලා හූල්ලනවා. ඊට පස්සේ ඉතින් මේ මිනිස්සු හිතනවා මේ ඇස්වහ කටවහ වැදිලා මේවා හරියන්නේ ඔක්කොම නැති බංගස්ථාන වෙනවා. ඒ නිසා මේක වහගෙන ඉන්නවා. ඊළඟට ලස්සන ගෙවල් හදාගෙන යනකොට ඔබ දැකලා ඇති ඔය අඟුරු කෑලි වලින් එහෙම ලොකු කැත චිත්‍ර අඳිනවා. අර ලස්සන නැති කරන්න. ඊළඟට දරු පැටව හම්බුනාට පස්සේ මේ ලස්සන දරුවෝ ඉන්නකොට ඒ දරුවන්ට මේ මිනිස්සු හූල්ලලා මිනිස්සු ඉරිසියාකාරකම් කරලා ඒ දරුවගේ ජීවිතේට විපතක් වෙයි කියලා අර ලස්සන දරුවන්ගේ මූණ කැත වෙන්න තඩි මොට්ටු තියෙනවා. කළු පාට. ඔබ දැකලා ඇති මේවා. එතකොට බලන්න සමාජයකටම පීඩාවක් වෙලා ඉරිසියාව. එකිනෙකා ඉරිසියාවෙන් පීඩාවටපත් වෙලා. හැබැයි පුරුදු කරන්නේම ඉරිසියාව. ඒ වෙනුවට ලස්සන ගුණයක් මුදිතා. අන් අයගේ දියුණුව දැක සතුටු වීම. අන් අයගේ දියුණුව පැතීම. අන් අයගේ පරිහානිය නොපැතීම. අන්න එය මුදිතාවයි. හරි ලස්සන එකක් ඔබට ඔබේ ජීවිතේ පුරුදු කරගන්න වටින ගුණයක්. ඊළඟ එක තමයි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන එක ගොඩාක් උපකාර වෙනවා ජීවිතේට. ඒ තමයි මේ උපේක්ෂාව කියන එක උපකාර වෙනවා කියලා කිව්වේ. උපේක්ෂා සහගත හිතේ ස්වභාවය තමයි මේ සංසාර ගමන තේරුම් අරගෙන ඉදීම. මේක කර්මානුරූපව යන ගමනක් කියලා. ඒ උපේක්ෂා සහගත හිත තියෙන කෙනා මේ ලෝකය ගැන හිතන්නේ අනේ මේ මිනිස්සු ලාභ ලැබුණා කියලා ඉදිමෙන්න එපා. ප්‍රශංසා ලැබුණා කියලා ඉදිමෙන්න එපා. මේ මිනිස්සුන්ට මේ සැප සම්පත් ලැබුණා කියලා ඒ වගේ ඉදිමෙන්න එපා. ඒවා ඉදිරියේ මත් වෙලා මිනිස්සු තමන්ගේ ජීවිතයට හානි කරගන්න එපා කියලා එයා පතනවා. ඊළඟට මේ මිනිස්සු අලාභ ඉදිරියේ, අසත්කාර ඉදිරියේ, ඊළඟට නිന്ദා ඉදිරියේ, දුක ඉදිරියේ මේ මිනිස්සුන්ගේ ජීවිතයට මේ වෙහෙසෙන්න එපා. කඩාගෙන වැටෙන්න එපා කියලා පතනවා. ඒක තමයි උපේක්ෂා චිත්තය. මේ උපේක්ෂාව තියෙන කෙනා හොඳට මේ සසර ගැන තේරුම් අරගෙන ඉන්නවා. කම්මස්සකා සත්තා. මේ සත්වයෝ තමන්ගේ දේ කරගෙන ඉන්නේ කර්මය. කර්මය කියලා කිව්වේ සිත කය වචනයෙන් චේතනා පහළ කරලා කරන කියන හිතන දේ. ඒක තමයි අපි තමන්ගේ දේ කරගෙන ඉන්නේ. අපි හිතනවානේ තමන්ගේ දේ අපි හම්බ කරගන්න ධනෙ කියලා නෑ. තමන්ගේ දේ කර්මය. අපි හිතනවානේ තමන්ගේ දේ බවට පත් වෙන්නේ අපි ඉගෙන ගන්න දේවල් කියලා නෑ. කර්මය. තමන්ගේ දේ බවට පත් වෙන්නේ අපිට මේ විශේෂයෙන් ප්‍රධානය කරන උපාධි ආදී නෙමෙයි. කර්මය. කර්මය තමයි තමන්ගේ දේ බවට පත් වෙන්නේ.
කම්ම දායාදා දෑවැද්ද බවට පත් වෙන්නේ කර්මය. කම්ම යෝනි උපදින ස්ථානය තීරණය කරන්නේ කර්මය. කම්ම බන්ධු ඥාතියා බවට හිතවතා බවට සමීපතමයා බවට පත් වෙන්නේ කර්මය. කම්ම පටිසරණ පිළිසරණ වෙන්නේ කර්මය. යංකම්මං කරස්සති කල්යාණං වා පාපකං වා. ඒ නිසා හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා යම් කර්මයක් කරනවා නම් තස්ස දායාදෝ භවිස්සති. ඒක තමයි දෑවැද්ද බවට පත් වෙන්නේ. ඕන් ඔය අවබෝධය තියෙන්න ඕන මිනිසෙකුගේ ජීවිතේ. ඒ වැටහීම තියෙනවා නම් කර්මඵල ගැන එයාට යාගේ ජීවිතේ හරි ලස්සනට හදා ගන්න පුළුවන්. ඒ නිසා ඕන් ඔහොම ජීවිතයක් තියෙනවා නම් බ්‍රහ්ම විහාර සහිත ජීවිතේ ඒ ජීවිතේ හරි සැපයි. ඉතින් ඔබ හිතන්න මේ ජීවිතේ නොයේ දුක් ගැහැට මැද යන ගමනේ අපිට මේ තෙරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් තෙරුවන් ගුණ සිහි කරන්න පුළුවන් නම් ඊළඟට පින්වතුනේ ඔය විදිහට මේ ලෝකේට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන හොඳුරු හිත, ලස්සන හිත පතුරුව වාසය කරන්න පුළුවන් නම් අපේ ජීවිතේ පෞද්ගලිකව අපිට සැප නැද්ද? සමහරට අපිට ලෝකෙන් මෛත්‍රිය ලැබෙන්නේ නැති වෙයි. අපිට කරුණාව, අපිට මුදිතාව, අපිට උපේක්ෂාව ලැබෙන්නේ නැති වෙයි. ලෝකෙන් අපිට දුක් කරදර පීඩා කංකටොළු නොයේ ගිනිම හම්බ වෙයි. හැබැයි අපිට ගිනි දුන්නා කියලා අපි ගිනි දෙන්න හොඳ නැහැ. අපි ලෝකයට දායාද කරන්න ඕන. ලෝකයට බෙදා හරින්න ඕන. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. අපි අකමැති නම් ගඳට අපි තව පිරිසකට ගඳ දෙන්න හොඳ නැහැ. අපි මේ පිරිසට දෙන්න ඕන සුගන්ධය, සුවඳ. තමන් සුවඳට කැමති නම් අන් අයට සුවඳ දායාද කරන්න. ඒ නිසා මේ ලෝකයට පුරුදු වෙන්න, උත්සාහවත් වෙන්න. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පතුරුව වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 4 ඉරියව්වේදීම පවත්වන්න කිව්වා. අම්මා කෙනෙක් තමන්ගේ එකම දරු පැටියට සෙනෙහවන්ත වෙනවා වගේ මේ හැම සත්‍යයන් කෙරෙහිම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා පතුරවන්න කියලයි ශාස්ත්‍රඥ වහන්සේ අපිට අවවාද කළේ. ඉතින් අපි මේ ගැන ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ගෞරවයෙන් හෝ ටික උත්සාහවත් වෙන්න ඕන. මේ කෙලෙස් වලින් පීඩා විඳ යන ගමනේ මේ උතුම් කුසල් උපදවා ගන්නට. ඉතින් තේකිච්චකාණි මහරහතන් වහන්සේ ඕන් ඔය විදිහට මාරයත් එක්ක ওই කතා බහ සිද්ධ වුණා. ඉතින් මාරයාට බැරුව ගියා තේකිච්චකාණි තෙරුන් වහන්සේගේ හිත ධර්මයෙන් අනිත් පැත්තට පෙරලන්න. උන්වහන්සේට කල්පනා වුණා අපි මේ කරදර කංකටොළු එක්ක දිවි ගෙවන මිනිස්සුන්ගේ ජීවිත කොච්චර අමාරුයිද? එහෙම ජීවිතත් එක්ක මට ලැබිච්ච බුද්ධ ශාසනය කොච්චර සුන්දරද? උන්වහන්සේට එහෙම හිතුණා. උන්වහන්සේ එදා වීරියෙන් භාවනා කළා. එදාම රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. තේකිච්චකාණි මහරහතන් වහන්සේ. ඊළඟ එක තමයි ජීවිතේ සැපසේ සැනසille ගත කරන්නට හේතු වෙන එකක් තමන් එක්ක එකට ඉන්න අය, තමන් එක්ක එකට ඇසුරු කරන අයට ගරු කිරීම. ඉතින් මේක විශේෂයෙන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විශේෂ එකක්. තමන් එක්ක එකට පිළිවෙත් පුරන භික්ෂූන්ට ගරු කිරීම. ඒක බුදුරජාන් වහන්සේ නිතර වර්ණනා කරපු එකක්. ඒ ගැන හරි ලස්සන ගාථා කීපයක් වදාලා අපේ මහානාග කියන මහරහතන් වහන්සේ. මේ මහානාග මහරහතන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ සම්බුද්ධ ශාසනය පැවිදි වුණේ එ르දියක් දැකලා. ඒ එ르දිය කලේ කවුද? අපේ ගවම්පති කියන මහරහතන් වහන්සේ. ගවම්පති මහරහතන් වහන්සේ එ르දි බලයෙන් සරභූ කියන ගංගාවේ ගලා බැස්ම නැවැත්තුවා. ඕන්න බුද්ධ ශාසනය. ඒ කාලේ ශ්‍රාවක සංගරුවන. ඒ කාලේ හැබෑ රහතුන්. හැබෑ එ르දිමතුන්. හරි ආශ්චර්යයි. සරභූ කියන නදියේ ගලා බැස්ම ඒ භික්ෂුන්ට කරදරයක් වෙන්න ගියා. ඒ නදියේ ගොඩ ගලලා භික්ෂුන්ට උපද්‍රවයක් වෙන්න යනකොට අපේ ගවම්පති මහරහතන් වහන්සේ එ르දියෙන් ගංගාව නැවැත්තුවා.
ඒ එරදියේ අදිෂ්ඨානය අතහැරියට පස්සේ තමයි යලි ගඟ ගැලුවේ. ඉතින් ඔහොම සිද්ධියක් සිද්ධ වුණා. ඒ සිද්ධිය වෙනකොට ඕක දැක්කා මහා නාග තරුණයා. දැකලා මෙබඳු බුද්ධ ශාසනයක මටත් පැවිදි වෙන්න ඇතනම් කියලා ඔන්න පැවිදි වුණා. පැවිදි වෙලා වැඩි කාලයක් ගත වුණේ. උන්වහන්සේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ඔන්න එක වෙහෙරක වැඩ ඉන්නවා. වැඩ ඉද්දී ඔබ අහලා ඇති ඒ කාලේ හිටියා අමුතු භික්ෂුන් වහන්සේලා කාණ්ඩයක් චබ්බග්ගිය කියලා. 6 කල්ලිය. භික්ෂුන් වහන්සේලා 6 නමක් හිටියා. ටිකක් නොසරුප් දේවල් වලට හුරු වෙච්චි. මේ භික්ෂූන් එක්ක එකතු වෙච්චි යම්තාක් භික්ෂූන් නැද්ද? ඒ ඇයොත් එහෙමයි. ඉතින් ඔය කාලේ අර චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා සබ්‍රහ්මචාරී භික්ෂූන් කෙරෙහි කිසි ගෞරවයක් නැතුව කටයුතු කරනවා. සබ්‍රහ්මචාරී භික්ෂූන් කියලා කිව්වේ එකට ඉන්න ස්වාමීන් වහන්සේලා. ඒ එකට ඉන්න ස්වාමීන් වහන්සේලා ගැන කිසි ගෞරවයක් නැහැ. ඔහේ නොසරුප් වචනක කිය නොසරුප් විදිහට කටයුතු කර ඉන්නවා දැකලා මේ සංවේගයෙන් යුතුව තමයි මේ ගාථා වදාළේ. කියන්නේ හැදෙන කෙනෙකුට හැදෙන්න. දැන් මේ ධර්මයේ එහෙම එකක් නේ. මේ ධර්මය කියලා කියන්නේ අතකින් ඇදගෙන එක්කගෙන යන එකක් නෙමෙයි. අවවාද කරනවා. අනුශාසනා කරනවා. මේක තමයි හරි. මේක වැරදි කියලා පෙන්වලා දෙනවා. ඒ පෙන්වා දෙද්දී තමන් හරි මඟ තෝරා ගැනීම තමන් සතු දෙයක්. එතකොට මේ මහානාග මහරහතන් වහන්සේත් මේ කලේ ආන්නේ වගේ මඟ පෙන්වීමක්. උන්වහන්සේ වදාලා යස්ස සබ්‍රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති. කෙනෙක් තුල තියෙන්න ඕන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ගෞරවයක්. ඒ ගෞරවේ ඔහු තුල නැත්නම් පරිහායති සද්ධම්මා. එයා ධර්මයෙන් පිරිහෙනවා. හරියට මච්චෝ අපෝදකෝ යතා පුංචි දිය කඩਿੱත්තක ඉන්න මාළුවෙක් වගේ. බුද්ධ ශාසනයේ එකට ඉන්න ගුණවත් භික්ෂූන් ගැන කෙනෙකුගේ හිතේ ගෞරවයක් නැත්නම් එයා පිරිහිලා යනවා කිව්ව හරියට පුංචි දිය කඩਿੱත්තක ඉන්න මාළුවෙක් වගේ. ඒ දිය කඩਿੱත්තේ වතුර ටික ටික හිඳීගෙන යනවා. වතුර හිඳෙනවා කියලා කියන්නේ මාළුවාගේ පැවැත්ම නැතුව යනවා. ඒ වගේ. ඊළඟට උන්වහන්සේ වදාලා කෙනෙක් තුල තියෙන්න ඕන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. ඒ ගෞරවයේ ඔහු තුල නැත්නම් ඔහු මේ ධර්මයේ වැඩෙන්නේ. හරියට කුණු වෙච්චි පැලයක් කුඹුරක හිටෙව්වා වගේ. සාරවත් කුඹුරක වුණත් හිටෝලා තියෙන්නේ කුණු වෙච්චි පැලයක් නම් පැලේ කෙසේනම් වැඩෙන්නද? කුඹුර කොච්චර සරු වුණත් පැලේ කුණු වෙලා නම් පැලේට උරුම වෙන්නේ කුණු වීම පමණි. කිසි වැඩිමක් නැත. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක් නැති හිත. දැන් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවය හටගන්නේ නැත්තේ ඇයි? මෛත්‍රිය නැහැ, කරුණාව නැහැ, මුදිතාව නැහැ, උපේක්ෂාව නැහැ. ආන් එතකොට ගෞරවය හටගන්නේ පිරිහිලා යනවා. පිරිහිලා යනවා. දැන් මේ සමාජය ගත්තත් ඒ මිනිස්සු එකිනෙකාට ගරු කරන්නේ නැහැ. මිනිස්සු ගෞරවේ පතනවා තමන්ට. ගෞරවේ තමන්ට පැතිරෙල නෙවෙයි කරන්න ඕනේ. තමන් ගෞරව කරන්න ඕන. තමන් ගෞරවේ කරන කල්හි ඔහුට ගෞරවේ ලැබෙන්නේ. තමන් ලෝකයට ගෞරවේ දෙනවා නම් ඔහුට ගෞරවේ ලැබෙනවා. හැබැයි තමන් ගරු කරන්නේ නැත්නම් තමන් අන් අයව හෙලා පෙලා කතා කරනවා නම් ලෝකෙනුත් ඒකමයි ලැබෙන්නේ. ඉතින් මේ භික්ෂු සමාජය තුල එකට වාසය කරන භික්ෂූන් කෙරෙහි ගෞරවයක් නැත්නම් නම් ඊට වඩා බොහොම භයානකයි. හේතුව පව් පිරෙනවනේ. සිල්වතුන්, ගුණවතුන්, සමාධිය ඇති උතුමන් ඒ කාලේ නම් රහතුන් මේ ප්‍රශ්නේනේ. එතකොට තමන් පැවිදි වෙන්න කියලා ආපු තැන මුල් කරගෙනත් තමන්ගේ ජීවිතේට මහා විනාශයක් කරගන්නවා. එකට වාසය කරන භික්ෂූන් ගැන ගෞරවේ නැත්නම්. ඉතින් උන්වහන්සේ වදාලා කෙනෙක් තුල තියෙන්න ඕන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. ඒ ගෞරවය ඔහු තුල නැතිනම් ධර්මරාජයන්ගේ ශාසනයේ නිවන තුලින් ඔහු දුරු වෙනවා. එයාට නිවනක් නෑ.
ධර්ම රාජයන් වහන්සේගේ ශාසනයේ සිවුරු පොරවා ගත්තද සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගැන ගෞරවයක් නැත්තම් ඔහුට මේ බුදු සසුනේ නිවන ලැබෙන්නේ නැත. ඊළඟට රහතන් වහන්සේ වදාලා හරි ලස්සනයි. කෙනෙක් තුල තිබෙන්න ඕන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. එහෙම වුණොත් ඔහු සැපයටපත් වෙනවා මහා ජලාශයක පීනන මාළුවෙක් වගේ. මහා ජලාශයක පීනන මාළුවාට සිත්සේ පීනන්ට වතුර තියෙනවා. සිත්සේ ජීවිතේ ගත කරන්නට ජලය තියෙනවා. ඔහුට පැවැත්මක් තියෙනවා. ඒ වගේම බුද්ධ ශාසනය ඇතුලේ එකට වාසය කරන භික්ෂූන් ගැන ගෞරවය තියෙනවා නම් එයාටමයි පැවැත්ම. ඒ ගෞරවේ නැති කෙනා පිරිහිලා යනවාමයි. කෙනෙක් තුල තියෙන්න ඕන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. එහෙම වුණොත් ඔහු ධර්මයේ තුල වැඩෙනවා සාරවත් පැලයක් කුඹුරක හිටෙව්වා වගේ. ඒ පැලේ තියෙන සාරය මොකද්ද? සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවය. ඒක තියෙන ජීවිතයක් බුද්ධ ශාසනයට ආවොත් එයා වේගින් දියුණුවලා යනවා. කෙනෙක් තුර තිබෙන්න ඕන සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගෞරවයක්. එහෙම වුණොත් ධර්මරාජයන් වහන්සේගේ සසුනේහි නිවන සමීපේමයි ඔහු ඉන්නේ. ඉතින් මේ ගාථා මේ වටින ගාථා මේ ජීවිතේට ගලපා ගත යුතු සොඳුරු ධර්ම අපිට වදාළේ රහතන් වහන්සේලා. අපගේ තේකිච්ච කාණී මහරහතන් වහන්සේ, අපගේ මහා නාග මහරහතන් වහන්සේ යන ඒ අරහත් උතුමන් වහන්සේලාට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්න යුතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහෙන් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් එම් අතුකෝරළ මෑණියන්ගේ නමින් මීට වසර 6කට පෙර මිය පරලොව ගිය පින්වත් දෙනවකගේ ගුණතිලක ස්වාමි පුරුෂයාට මේ සියලු පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අංගම්පිටියේ පදිංචි නිරෝෂණ මහතාගේ මෑණියන් වන මිය පරලොව ගිය ඩී සිරිවර්ධන මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. බටගැත්ත වෙල්පහළ පදිංචි චන්ද්‍රසිරි තිලකසිරි යන දෙපළගේ නමින් මිය පරලොව යන්ට යෙදුණු දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ ඒ පින්වතුන්ලාගේ නමින් අනන්ත සසර පුරාවටම මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රයන්ට මේ සියලු පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපයටපත් වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් නොම්බර 83 මුල්ලේගම දකුණ හෝමාගම යන ලිපිනේ පදිංචි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් එම් අතුකෝරළ මෑණියන්ට අනුමෝදන්ව ඒ මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පatti සැලසේවා. ඒ වගේම ප්‍රියන්ත ප්‍රදීප් ප්‍රියන්ති සමන්ලතා සන්ධ්‍යා රේණුකා යන ඒ දරුවන්ටත් සුමුදු ප්‍රියදර්ශනී ලේලියටත් තිලකසිරි චන්ද්‍රසිරි නිරෝෂණ යන බෑනාවරුන්ටත් මුණුපුරු මිනිපිරියන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් අතුකෝරළ මෑණියන් ප්‍රධාන පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන්ව සියලු යහපත සැලසේවා. ඒ පින්වතුන්ලා කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු
සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. පින්වතුන්ලාට තමන්ගේ ජීවිතේ නිදුක්ව නිරෝගීව සුවපත්ව කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන ගුණදහම් වඩා ගන්නට වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් මේ ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.